समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාව සඳහා මාතෘකාව හැටියට ලැබිලා තියෙන කාරණා කීපයක් තියෙනවා. ඒ කීපෙම පිළිබඳ අප බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. භව ගමන తాවකාලිකව භව ගමන නවතාලීමට ගත යුතු ක්‍රියාමාර්ග. පළවෙනි ක්‍රියාමාර්ගයේ සති සම්පජඤ්ඤය. ක්‍රමානුකූලව පෙළ ගැස්සුවොත් මුලින්ම හදාගන්න ඒ අතෝ මාතෘකා පාඨ කීපයක් මතු කරලා තියෙනවා. ඒ පාඨ කීපයම පිළිබඳ අපි මේ දේශනාව තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විදිහට අපි ධර්මයේ තේරුම් ගන්නවා නම් භව ගමන නවතාලීමට ගත යුතු මූලිකම ක්‍රියාමාර්ගය කුමක්ද කියලා අහනවා. මූලිකම ක්‍රියාමාර්ගය තමයි සති සම්පජඤ්ඤේ මත තමන්ගේ ජීවිතය විවෘත කරගන්න එක. සති සම්පජඤ්ඤේ තරම් පුද්ගලයා පරිස්සම් කරන ලෝකේ තවත් දෙයක් ඇත්තේ නැහැ. ඒකෙන් මහා පුදුමාකාර රැකවරණයක්, පුදුමාකාර පිහිටක්, පුදුමාකාර පිළිසරණක් පුද්ගලයාට ලැබෙනවා. සති සම්පජඤ්ඤේ විසින් තමයි ජීවිතය අනාථ නොවි ජීවිතේ සනාථ කරගන්න අපට අවස්ථාව හදලා දෙන්නේ. එතකොට භව ගමන නවත්තලා දාන කෙනෙක් මුලින්ම සතිච සම්පජඤ්ඤච කියන කාරණේ මත ශක්තිමත් වීම ඊටාම වැදගත් දෙයක්. ඒක තමයි මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් සංවේදී වෙන්න ඕන තැන. එතනදී පින්වත්නි, බුද්ධ දේශනාව මතක් කරන සිහිනුවන පවත්වනවා කියන එක අපේ ජීවිතයට හරිම උපකාරාර්ථයෙන් වැදගත් වන දෙයක්. ඒ උපකාරාර්ථයෙන් වැදගත් වන සිහිනුවන නැති වෙච්ච තැනක තමයි පුද්ගලයාගේ ජීවිතේ කඩා වැටෙන්නේ. ඒ සිහිනුවන හදාගත්ත ශ්‍රාවකෙක් විදියට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා එතනින් එහාට තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශයේ කවර ආකාරයේ ස්වභාවයක්ද කියලා තමන්ටම විමසා බැලීමේ කුසලතාවය, තමන්ටම විමසා බැලීමේ නුවණ ඒ පුද්ගලයාට ගොඩනගා ගන්න පුළුවන්. ඒ සති සම්පජඤ්ඤේ මත පිහිටා පුද්ගලයා අවිද්‍යාව සහ භව තණ්හාව කියන කාරණේ දුරු කරගන්න පිළිවෙතකට බැහැ ගන්න ඕන. අවිද්‍යාව සහ භව තණ්හාව දුරු කරගන්න, භව ගමන නිමා කරගන්න කැමති ශ්‍රාවකෙක් මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ අවිද්‍යාව සහ භව තණ්හාව නිරුද්ධ කරනවා නම් කවර ආකාරයේ ප්‍රතිපදාවකින් මාර්ගයට බැහැ ගන්න ඕනද කියලා ඒ පුද්ගලයාට විමර්ශනය කිරීමේ කුසලතාවයකුත් තියෙන්න අවශ්‍යයි. ඒ විමර්ශනය කිරීමේ කුසලතාවය මේ මොහොතේ ඊටාම වැදගත් දෙයක්. මේ විමර්ශනාත්මක කුසලතාවයේ තිබුණාට පස්සේ එයාට තේරෙනවා මේ අවිද්‍යා සහගත කල්පනාවත් තණ්හා සහගත ලෝකයේ දෙස බලා ලෝකයේ අල්ලා ගැනීමත් පදනම් කරගෙන මේ නොඑක් ආකාරයේ දුක්ඛයන් මතුවන බවත්, නොඑක් ආකාරයේ දුක්ඛස්කන්ධයන් මත අපගේ ජීවිතේ විවෘත වන බවත් Tamanට තේරෙනවා. එතකොට යාට තේරෙනවා මේ භව ගමන කර්ම සකස් කර ගනිමින් නැවත නැවත උපතක් කරා යන ගමන බොහොම අසාර්ථක එකක් කියලා තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ තේරෙන්න පටන් ගන්නකොට එයාට මේකට විකල්පයක් හොයන්න හිතෙනවා. විකල්පයක් අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. විකල්පය කියලා අමුතුවෙන් හොයලා ගවේෂණය කරන්න දෙයක් නැහැ. විකල්පය තමයි බුදුරජාණන් වහන්සේ නමක් මතු කරන ධර්මයේ තුලින් නිවෙන එක.
ධර්මයේ තුලින් නිවෙන එක තමයි එකම විකල්පය. ඒතර එහෙමනම් විකල්ප ගවේෂණය කරනවා කියලා අමුතුවෙන් කළ යුතු දෙයක් නැහැ. කළ යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළ ධර්මයේ තුල ප්‍රායෝගිකව ශක්තිමත් වෙන එක. ප්‍රායෝගිකව ධර්මයේ තුල ශක්තිමත් වෙනවා නම් එයා ඒකට අදාළ දහම් දැනුම ගොඩනගා ගන්න ඕන. ඒ දහම් දැනුම ඔස්සේ යථාර්ථවාදීව Taman දෙස බලාගෙන කල්පනා කරන්න ඕන. තමා තුලින් විමසන්න ඕන. එතකොට Tamanට පේනවා Taman තුල රාගයේද බලවත්ව වැඩි, ද්වේෂයේද බලවත්ව වැඩි, මෝහයේද බලවත්ව වැඩි. මේ විදිහට Tamanගේ චරිතය Tamanට අඳුන ගන්න ලැබෙනවා. ඒ අඳුන ගන්න ලැබිච්ච තැනක ඒකට අදාළ විකල්ප කරන්න ඕනේ. ඒවට අපි කියනවා කර්මස්ථාන කියලා. ඒ කර්මස්ථානයේ තුල ශක්තිමත් වෙලා පුළුවන් තරම් ඒ කර්මස්ථානයේ ක්‍රමානුකූලව ටිකෙන් ටික දියුණු කරගන්න ඕන. එතකොට මේ විදිහට දියුණු කරගන්නකොට පින්වත්නි එයාගේ ජීවිතය තුල යථාර්ථ අවබෝධයේ පැත්තට එයාගේ ජීවිතේ යොමු වෙනවා. ඒතර යථාර්ථ අවබෝධයේ පැත්තට එන්න තමා තුළ අත්දැකීම් උදව් වෙනවා. තමන් අත්දකින විදිහ, තමන් අත්දකින අත්දැකීම් උදව් වෙනවා. මොකද බුද්ධ කාලේ ගොඩාක් අවබෝධයේ පැත්තට ආපු අය ඒගොල්ලන්ගේ තමන්ගේ ප්‍රායෝගික අත්දැකීමයි තේරුම් ගත්තේ. ප්‍රායෝගික අත්දැකීම තුළ තමයි ඒගොල්ලෝ ජීවිතය බැලුවේ. මෙබඳු දුකක් තවදුරටත් ඇති නොවන විදිහට හිත හදා ගන්නවා නම් මම කුමක් කළ යුතුද, මම මොන විදිහටද ලෝකේ අත්දකින්න ඕන කියන කාරණේ පිළිබඳ ඒගොල්ලන්ට ඊටාම පළල් විමසුම් නුවණක් තිබුණා. ඒ නුවණින් විමසන නුවණ තුලින් ඒගොල්ලෝ ලෝකයේ දිහා බලන්න පටන් ගත්තා. ලෝකේ විමර්ශනය කරන්න පටන් ගත්තා. දැන් බුද්ධ කාලේ හිටිය ඔය අපට තේරෙනවා ඔය වාසෙට්ටි වගේ රහතන් වහන්සේලා, රහත් තෙරණින් වහන්සේලා. ඒගොල්ලන්ගේ ජීවිතයේ ඇතිවෙච්ච අරුබුදේම තමයි ඒගොල්ලෝ ධර්මයේ කියන තැනට එක් කරගෙන ගියේ. එහෙම බලනකොට අරුබුදය කියන එක තරම් ආශිර්වාදයක්. තමාගේ ජීවිතයේ කඩා වැටීම තුලින් අත්දකින්න දුක තරම් ආශිර්වාදයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒකයි මම මේ කාරණේ කියමින් මේ අත්තු මතක් කරන ඊළඟ පියවරට දැන් භව ගමන తాවකාලිකව නවතා දාන කෙනෙක් හොඳට සති සම්පජඤ්ඤේ තියාගන්න ඕන. තමන්ගේ පැත්ත නිකන් පිළිවෙලට කිව්වොත් සිහිනුවන තමන්ගේ පැත්තේ තියාගන්න ඕන. එතකොට තමන්ට තේරෙනවා මේක මගේ හිතේ ප්‍රශ්නයක් කියලා. එතකොට එයා ඒ හිතේ ප්‍රශ්නේ කෙබඳුද කියලා හොයන්න ඕනේ. එතකොට තේරෙනවා අවිද්‍යාවයි භව තණ්හාවයි නිසා භව ගමන නිර්මාණය වෙනවා කියලා. එhmenan අවිද්‍යාවයි භව තණ්හාවයි ඇති වෙන්නෙත් මගේ හිතේ කියලා එයා දැනගන්නවා. ඒකට විකල්පය මොකක්ද කියලා එයා හොයනවා. විකල්පය හොයනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ප්‍රායෝගික මාර්ගයට එයා බැහැ ගන්නවා. ඒ ප්‍රායෝගික මාර්ගය තුල හොඳට ධර්මය අහලා ධර්මයේ තුල ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙච්ච ධර්මයේ තුලින් Tamanගේ ජීවිතය දිහා බලනවා. ඒකට අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඒ තමයි කර්මස්ථාන. ඒ ක්‍රියාමාර්ග තුල සමත විපස්සනා වශයෙන් යා Tamanගේ ජීවිතේ විපස්සනා කරනවා. එතකොට භව ගමනින් Tamanගේ හිත නිදහස් වෙනවා. එච්චරයි හකුලලා කිව්වොත්. ඔය එක විදියක්. දැන් මම මේ වාසෙට්ටි තෙරණිය ගැන කියමින් ඒ කියන්නේ එහෙම ජීවිතේ අවබෝධය කරා උද්වේගය තවත් වැඩි කරලා දෙන්න Taman කඩා වැටෙන තැනම ධර්මයේ අල්ලන එකයි හොඳ. Taman බිඳ වැටෙනකොට, Taman කඩා වැටෙනකොට, Taman මේ ලෝකේ හැලහැප්පිලි වලට විවෘත වෙනකොට, ජීවිතේ නොඑක් ආකාරයේ සම්බාධකයන් මත Tamanගේ ජීවිතයේ ගොනු වෙනකොට, ඒ ගොනු වෙච්ච ජීවිතය තුල පින්වත්නි පුදුමාකාර විදිහට පුදුම තරමින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයා ධර්මානුකූල නියෝජනයේ පැත්තෙන්මයි එයාගේ ජීවිතේ ගොඩ නැගෙන්නේ. දැන් ඊළඟට මේ පින්නතුන් කියන කාරණයක් කියලා මම මේ වාසෙට්ටි තෙරණිය ගැන කියන්නම්. ඊළඟට එයත් මාතෘකා පාඨයේ කියනවා වේදනානුපස්සනාව ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගලපා දෙන්න කියලා. වේදනානුපස්සනාව මම හිතන්නේ වේදනානුපස්සනාව වඩන පිරිසක් වෙන්න ඇති. මොකද ආර්ය එයත් කියන කතාව අතිශය සාධාරණයි. මොකද වේදනානුපස්සනාව කියන එක තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදියට නොකළොත් එහෙම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක ඇත්ත.
දැන් වාසෙට්ටි තෙරණියට ඇතිවෙච්ච ඊටාම ඇයගේ ගිහි ජීවිතේ වාසෙට්ටි කියන්නේ බොහෝම වේදනාකාරී ජීවිතයක් තිබුණේ. වාසෙට්ටි තෙරණියට තිබුණු වේදනාව තමයි පුතා මල දුක දරා ගන්නට බැරිකම. Tamanගේ පුතාව මැරිච්ච දුක දරා ගන්න බැරිකම. ඇය නොහිතන වෙලාවක ඇය බලාපොරොත්තු නොවිච්ච වෙලාවක Tamanගේ පුතාව ඇයට අහිමි වෙනවා. ඒක දරා ගන්න බැරුව තමයි ඇය පාරට බැහැලා වීදියක් ගානේ ඇවිදගෙන යන්නේ. එතකොට ඇය පුතා මල දුක සැබෑවටම යථාර්ථය නොදන්නාකම නිසා උද්ගත වෙච්ච දෙයක්. මොකද පුතා කියලා කියන්නේ තමන් ගොඩනගාගත්ත සංඥා ටිකක් මිසක් පුතා කියලා જાතියක් මෙහි ලෝකේ කොහෙවත් නැහැ. තමන් හදාගත්ත සංඥා ඒවා. ඒවට අනුව අපි අභ්‍යන්තරේ ප්‍රපංචකරණයක් කරනවා. ඒ ගන්න සංඥාවලට අනුව වේදනාව ජනිත වෙනවා. සංඥාව ගන්නේ යම් විදියකද සුභ සංඥාවෙන් ගත්තොත් සුඛ වේදනාව ඇති වෙනවා. අසුභ සංඥාවෙන් ගත්තොත් දුක් වේදනාව ඇති වෙනවා. සුභ සංඥාවෙන් හෝ අසුභ සංඥාවෙන් ගන්න හැම වෙලාවකම එක්කෝ සැප වේදනාවක් එක්කෝ දුක් වේදනාවක් Tamanගේ ජීවිතය තුල ජනිත වෙනවා. එතකොට මේ වේදනාව නොඑක් ආකාරයෙන් Tamanගේ හිත තුල ජනිත වෙනකොට ඒ වේදනාව තුලින් මුසපත් වෙන බවක් අපේ හිත තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ වේදනාව පදනම් කරගෙන වේදනාවම මූලික කරගෙන Tamanගේ ජීවිතය තුල ඇය අවබෝධය කරා එනවා. වාසෙට්ටි කියන කාන්තාව Tamanගේ පුතා මල දුක දරා ගන්න බැරුව මනස බරපතල විදිහට අවුල් වුණා ඇයගේ. මනස බරපතල විදිහට ඇයගේ අවුල් වෙලා ඇයගේ සිහිනුවන විකෘති වුණා. සිහිනුවන විකෘති වෙලා වස්ත්‍රයක්වත් නැතුව ඇය වීදියක් ගානේ ඇවිදින්න පටන් ගත්තා. වීදියක් ගානේ ඇවිදින්න පටන් ගත්තා කොණ්ඩේ කඩාගෙන. දැන් අපි දන්නේ පටාචාරාව වීදියක් ගානේ ඇවිද්දා කියලා විතරයි. නමුත් වාසෙට්ටි වගේ තෙරණියක් Tamanගේ ඇඳිවතත් නැතුව බාගෙට ඇඳගෙන වැරහැලි ඇඳගෙන ඇඳුම් ඉරාගෙන කොණ්ඩේ කඩා දාගෙන හොද්දටම සිහි මුලා වෙච්ච කාන්තාවක් විදියට පාරක් ගානේ ඇවිදගෙන ගියා. කසල ගොඩවල් වලින් ඇය තියෙන දෙයක් කන්න පටන් ගත්තා. දැන් බලන්න මේ විදියට ජීවිතේ අනාථ වෙයි කියලා කවුරුවත් හිතන්නේ නැහැ. කසල ගොඩවල් වලින් කන්න පටන් ගත්තා. රැට සොහොන් පිට්ටනියට ගිහින් හිටියා. මොකද පුතා ගිහින් දැම්මේ සොහොනට කියලා ඇයට මතකයි. සොහොනට ගිහින් දාලා දැන් මේ වගේ අරුබුද ඇති වෙන තැන් අපි දැකලා තියෙනවා. දැන් මට මතකයි දැන් අවුරුදු කීපයකට කලින් ලංකාවේ එක තැනක සිද්ධ වුණා බොහොම සංවේදී සිද්ධියක්. Tamanගේ පුතා මැරුණාට පස්සේ ඒ පුතා මැරිච්ච දුක ඒ තාත්තට දරා ගන්න බැරුව ඒ තාත්තා හැමදාමත් ඒ සොහොනේ පුතා වලේ දාපු තැන ඉදි කරපු ස්මාරකය ළඟට ගිහින් ඒ ස්මාරකයේම අයිනකින් නිදා ගන්න හින්න විදිහේ සිදුවීමක් පහුගිය කාලේ ආරංචි වුණා. දැන් අවුරුදු දෙකකට විතර කලින්. මේ ඔක්කොම මිනිස්සු කරන්නේ මේ දුක් වේදනාව Tamanගේ හිතට ගෙනත් දෙනකොට ඒ දුක් වේදනාව සමනී කරගන්න එළියේ මොකක් හරි කරලා බලන්න ඕන කියලා හිතාගෙනයි. එළියේ දෙයක් කරලා බලනවා. වාසෙට්ටිත් එහෙමයි කළේ. සොහොන් පිට්ටනියට ගිහින් Tamanගේ මැරිච්ච පුතාව සොහොනට අරන් ගිය නිසා මම සොහොනේ ඉන්නවා කියලා රැට ඇය හිමීට සොහොනට ඇදෙන්න පටන් ගත්තා. රතගාල් වල ඇය රාත්‍රියේ කාලය ගෙවුවා. රතගාල් වල කාලය ගෙවුවා කියලා කියන්නේ රතගාලකට ඇය ගිහින් ඒ රතගාලට වෙලා මුළු රාත්‍රියම ගෙවලා දැම්මා. පාරක් ගානේ දවල්ට ඇවිද්දා.
මේ දවස්වල මිතිලා කියන නගරයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මිතිලා කියන නගරයට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්න බව දැනගෙන මිතිලා නගරයේ බුදුරජාණන් වහන්සේට පැහැදිච්ච ගොඩක් දෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඒ එනකොට මේ වාසෙට්ටි කියන කාන්තාවත් බණහන්ඩම නෙමෙයි මිනිස්සු යන නිසා විශාල පිරිසක් යන නිසා එන්න පටන් ගත්තා. විශාල පිරිසක් එන නිසා මේ මිතිලා නගරයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න බව ආරංචි වෙලා විශාල පිරිසක් එන්න පටන් ගත්තා. ඒ විශාල පිරිස එනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ අයට බණ කියන්නේ නැතුව නිශ්ශබ්දව වාඩි වෙලා හිටියා. මොකද උන්වහන්සේ දැනගත්තා වාසෙට්ටි කියලා ඇඳුම් ඉරාගත්ත සිහි විකල් වෙච්ච පාරක් ගානේ ඇවිදින කසල ගොඩවල් වල රැය පහන් කරන සොහොන් පිට්ටනියේ රාත්‍රියට ගත කරන්න වඩා කැමති රතගාල් වල තැනක් ගානේ වහින වෙලාවට ඒ රතවලට යටින් නිදා ගන්න වාසෙට්ටි කියලා මනස අවුල් වෙච්ච කාන්තාවක් තමන් වහන්සේව හොයාගෙන එන බව දැනගත්තා. බුදුරජාණන් වහන්සේ නිසල්මනේ වැඩ හිටියා. වාසෙට්ටි දැනගෙන හිටියේ නෑ අවබෝධය කරා යන්න තරම් බලවත් පුණ්‍ය විපාකයක් Tamanට තියෙනවා කියලා. වාසෙට්ටිට එහෙම දෙයක් කල්පනා වුණේ නෑ. වාසෙට්ටි මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩම කළා නොවුනත් Taman දන්නේම නැතුව කෙලින්ම ආරාමයට ගොඩ වුණා. මිතිලා කියන නගරයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට වාසෙට්ටි ගොඩ වුණා. උන්වහන්සේ දකින්නකොටම බලන්න මහා පුණ්‍ය මහිමය. බුදුරජාණන් වහන්සේ දකින්නකොටම පින්වත්නි එයාගේ ප්‍රකෘති සිහිය පෑමිනුණා. බොහෝම සංසුන් වුණා. Tamanගේ ඇඳුම් ඉරිලා තියෙන එක ගැන ඇය ලැජ්ජාවටපත් වුණා. මට මොකද වුනේ කියලා ඇය කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ බණ කිව්වා. බුදුරජාණන් වහන්සේ සුඛ වේදනාවේ අනිත්‍යතාවය ගැන බණ කිව්වා. ඒතර වාසෙට්ටි Tamanගේ ජීවිතේ දිහා බැලුවා හැරිලා. බලනකොට යාට තේරුණා සුඛ වේදනාව අනිත්‍ය වෙලා යනවා කියන එක ඇත්ත. දරුවා දැකීම තුලින් මා තුල උපන් යම් සුඛ වේදනාවක් ඇතනම් ඒ දරුවා දැකීම තුලින් මා තුල උපන් සුඛ වේදනාව එතනම නිරුද්ධ වෙලා ගියා. දරුවා නොදැක්කන තැනක එතනම ඒ සුඛ වේදනාව නිරුද්ධ වුණා. සුඛ වේදනාව නිරුද්ධ වෙනකොට එතන උපන්නේ දුක්ඛ වේදනාවයි. එහෙමනම් මේ දුක් වේදනාවත් නිරුද්ධ වෙලා යනවා. සුඛ වේදනාව හෝ දුක් වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව උපදින්නේ ස්පර්ශ වෙච්ච තැන්වල විතරයි. අන්න එතකොට වාසෙට්ටි දැනගත්තා ස්පර්ශේ නිසයි කවර වේදනාවක් වුණත් Tamanගේ හිත තුල ජානිත වෙන්නේ. සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් හෝ කවර ආකාරයේ වේදනාවක් වුණත් ජානිත වෙන්නේ නිකම්ම නෙමෙයි. නිකම්ම නෙමෙයි ජනිත වෙන්නේ. වේදනාව ජනිත වෙන්නේ ස්පර්ශයේ තියෙන තාක්කල්. ඇයි Tamanගේ ජීවිතයෙන් බැලුවා මට මනෝ සම්පස්සේ තියෙන වෙලාවටයි මගේ දරුවා කියලා පපුව පිච්චෙන්නේ. මනෝ සම්පස්සේ නැතුව ඒ මොහොතේ මානසිකාරය නැතුව ඉන්න වෙලාවට මා තුල මනෝ සම්පස්සයක් හටගන්නෙත් නැහැ. ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට අය බොහොම හොඳට කල්පනා කළා. මේ ප්‍රකෘති සිහියෙන් අය බුදුරජාණන් වහන්සේ මතක් කර මේ වේදනාවේ යථාර්ථය කල්පනා කළා. පරිඤ්ඤාතාහි මේ වත්තු යතෝ සෝකාන සම්භවෝ ශෝකය හටගන්නේ සියලු අරමුණු මට මම මගේ කියලා පිළිගත්ත
විදිහටයි. එතකොට මේ ශෝකය හටගන්නේ හැම වෙලාවකම ආත්ම දෘෂ්ටිය පවතින තැනක. මේ විදියට සුඛ වේදනාව තුලත් දුක්ඛ වේදනාව තුලත් අදුක්කම සුඛ වේදනාව තුලත් දෝලණය වන ජීවිතයක කවරක් නම් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අල්ලන්නද? කවරක්වත් එහෙම අල්ලන්න දෙයක් නැහැ කියලා ඇය තේරුම් ගත්තා. ඇයි කතාව ඉතාම හොඳින් තේරුම් ගත්තා. ඇයි මේ කතාව තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කළා. ටික කාලයයි ගියේ. ශෝකය හටගන්න යම් තාක් හුල් තියෙනවා නම් ඒ හුල් මුලින්ම ඇය උදුරලා දැම්මා. නිකලෙස් වුණා. ඒ තමයි වාසෙට්ටි රහත් තෙරණිය. වාසෙට්ටි රහත් තෙරණිය. එතකොට දැන් මේ පින්නතුන් අහන ඊළඟ ප්‍රශ්නය වේදනානුපස්සනාව ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගලපලා දෙන්න කියන එක. මොකක්ද වේදනානුපස්සනාව? වේදනාව අනුපස්සනා කරනකොට වේදනාවේ දෙපැත්තක් අනුපස්සනා කරනවා. සාමිස වේදනා, නිරාමිස වේදනා. සාමිස දුක් වේදනා, සාමිස සුඛ වේදනා, සාමිස ආදුක්කම සුඛ වේදනා. නිරාමිස සැප වේදනා, නිරාමිස දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. එතකොට සාමිස නිරාමිස වශයෙන් වේදනාවේ ප්‍රභේද දෙකක් තියෙනවා. වේදනානුපස්සනාව වඩන ශ්‍රාවකයා වඩන්නේ විරාග නිශ්චිතං. දැන් අපි කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කවර ආකාරයෙන් හෝ වේදනානුපස්සනාව වඩනකොට වේදනාව තුල ඇතිවීමක් දකින්න සමුදය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති. සමුදය දකින්නත් ඕන, වැය දකින්න ඕනත් ඕන, සමුදයයි වැයයි දෙකම දකින්නත් ඕන. සමුදය වැය දෙකම දකින්නත් ඕන. සමුදයද වැයද සමුදය වැය කියන දෙකමද Tamanගේම මනසින් දැක්ක තැනක තමයි ඒ ශ්‍රාවකයාගේ අවබෝධය පිහිටන්නේ. නැත්නම් අවබෝධය පිහිටන්නේ නැහැ. එහෙමනම් අපි මේ ගැඹුරු කාරණේ ඊටාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඒ තමයි පින්වත්නි වේදනානුපස්සනාව තුළ ඇතිවීමයි නැතිවීමයි ඇතිවි නැතිවි යන විදියයි දකින්න ඕනේ. සමුදය වැය දකින්නවා කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ සුඛ වේදනාව ඇති වෙනවා, සුඛ වේදනාව එතනම නිරුද්ධ වෙනවා. දුක් වේදනාව ඇති වෙනවා, දුක් වේදනාව එතනම නිරුද්ධ වෙනවා. සාමිස සුඛ වේදනාවක් ඇති වෙනවා, නිරාමිස සුඛ වේදනාවක් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ බණ ටික අහගෙන ඉන්නකොට යම් කෙනෙකුට නිරාමිස සුඛ වේදනාවක් උපදින්න පුළුවන්. එතන රාගානුසය නැහැ, පටිඝානුසය නැහැ, අවිජ්ජානුසය නැහැ, මානානුසය නැහැ, භවරාගානුසයත් නැහැ, විචිකිච්ඡානුසයත් නැහැ. කවර ආකාරයක අනුසේ ධර්මයක්වත් නැහැ. අනුසේ ධර්මයන් නැති නිසාම පින්වත්නි එතන නිරාමිස සුඛ වේදනාවක්, නිරාමිස දුක් වේදනාවක් උපදින. නිරාමිස දුක් වේදනාවක් උපදිනවා. දැන් බණ අහනකොට අමාරුයි, බිම වාඩි වෙලා ඉන්න ඕන, කොන්දේ අමාරු වෙනවා. මේ විදිහට මේ භාවනාවක් කරත් එහෙමයි, ගොඩාක් අපහසුතාවලටපත් වෙන්න වෙනවා. සීලයක් දිනු කරත් එහෙමයි. ඉතින් මේවා ඔක්කොම ASCII බොහොම මේ දැන් අපි මොකක් හරි පින්කමක් කරනවා කියලා, බණක් භාවනාවක් කරනවා කියලා. ඉතින් සමහර නිදි වරාගෙන භාවනා කරන්න වෙනවා. නිදි වරාගෙන භාවනා කරන එක බොහොම සනීප දෙයක් නෙමෙයිනේ පින්වත්නි. නිදි වරාගෙන භාවනා කරන එක බොහොම දුක් සහිත අත්දැකීමක්. එතකොට මේ දුක් සහිත අත්දැකීම තුළ තියෙන්නේ මේ අර කාමයට බර, රාගයට බර වේදනාවක් නෙමෙයි දුක් වේදනාව. එතන සාමාන්‍ය දුක් වේදනාව තුළ පටිඝානුසයනේ වැඩෙන්නේ. දැන් මෙතන එහෙම පටිඝානුසයක් වැඩෙන්නේ නැහැ. මොකද මේක නිරාමිස දුක් වේදනාවක්. මෙයාට උවමනා තියෙන්නේ නිකලෙස් වීම පිණිසයි. නිකලෙස් වීම පිණිසයි යම් කායික දුකක් ඉවසන්න වෙන්නේ. ඒ නිසා ඒක අත්ති කියලා මතානුയോഗයකුත් නෙමෙයි. දැන් මේ විදියට වේදනාව පිළිබඳ දැනගන්නකොට වේදනාව පිළිබඳ කොහොමද දැනගන්නේ? වේදනාව පිළිබඳ දැනගන්නවා පින්වත්නි සමුදය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති. සමුදය දැක ගන්නවා.
මම දුක් විඳිනවා මගේ දුක කියලා අපි හිතාගෙන හිටියට පින්වත්නි මෙතන මම දුක් විඳිනවා නොව වේදනාව හේතුන් නිසා ඇති වෙනවා. හේතු නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙලා යනවා. ඉතින් මම දුක් විඳිනවා මම සැප විඳිනවා කියලා එක හෙලාම අල්ලන්න පුළුවන් කමක් නැහැ. මම වින්දනය කරනවා කියලා. හේතුව තමයි වේදනාව කියලා කියන්නේ ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒකත් ඇති වෙලා නැති වෙලා යවන්නේ මමත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි දෙගොල්ලොම එකතු වෙලත් නෙමෙයි. ස්පර්ශ වෙනකොට වේදනාව ඇති වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ස්පර්ශ කරන්නේ මමනේ. ඒ ස්පර්ශ කරන්නේ මම නම් මට ඕන විදියට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්න එපාය. මට ඕන විදියට ස්පර්ශ කරන්න පුළුවන්ද? දැන් ඔබට පුළුවන්ද මේ බණ අහන්නේ නැතුව අහගෙන ඉන්න පුළුවන්ද? මම මේ කියන එක හොඳට කල්පනා කරන්න. දැන් ඔබට බණ ඇහෙනවනේ. ඔබට පුළුවන්ද මේ බණ අහන්නේ නැතුව ඔබට වෙන ඒවා අහගෙන ඉන්න? දැන් මෙතන නම් ඉන්නේ ඔබ ටීවී එක ඉස්සරහා නම් ඉන්නේ ටීවී එකත් සද්දෙට දාලා තියෙනවා නම් ඔබට පුළුවන්ද හරි මම මේ සද්දෙට කැමති නැහැ. මේ හාඳුරුන්ගේ බණ වලට මම කැමති නැහැ. අපි එහෙම හිතමු. මට අහන්න බෑ. මං අහන්න කැමති නෑ කියලා ඔබට පුළුවන්ද මෙතනම ඉඳලා ටීවී එකේ ශබ්දය අඩු කරන්නෙත් නැතුව ටීවී එක වහලා දාන්නෙත් නැතුව අහන්නේ නැතුව අහගෙන ඉන්න පුළුවන්ද? බෑ. මම කැමති මෙන්න මේ ශබ්ද වලට දැන් උදාහරණයකට බනට කැමති කෙනෙක් ඉන්නවා කියලා. බනට කැමති කෙනෙක් ඉන්නවා එහා පැත්තේ තියෙනවා කම්මලක් තියෙනවා. ඒ කම්මල යකඩ තලනවා කියලා හිතන්නේ. එක්කෝ ගෙදර බල්ලා බුරනවා කියලා හිතන්නේ. එතකොට දැන් බල්ලා බුරනවා බල්ලා බුරන්නේ මොකක් හරි හේතුවකටනේ බල්ලත් බුරන්නේ. දැන් ඔබට උමනා බණ අහන්න. බණ අහනකොට බල්ලගේ පැත්තටත් අවධානය යනවා. මොකද බල්ලා බුරනකොට ඒ බල්ලගේ සද්දේ පැත්තටත් අවධානය යනවා. දැන් ඔබට උමනයි බණත් එක්කම ඉන්න. නමුත් බල්ලත් මේ අල්ලපු තැනම නම් ඉඳලා බුරන්නේ. අපි තුමු එක තැනකින් මේ පොඩි දුරකින් පේන මානිකේ බල්ලා බුරන්නේ කියලා ගෙදර ඉන්න. බල්ලත් බුරනවා හාමුදුරුවන්ගේ බණත් ඇහෙනවා. උවමනාව තියෙන බණ ටික අහගන්නයි. උවමනාව තියෙන බණ ටික අහගන්නයි. නමුත් බණ ටික අහගන්න ඕන වුණාට බල්ලා බුරන සද්ද නිසා බණ ටික ඇහෙන එක බිඳිලා යනවා. ඒ නිසා මට බණ විතරයි ඕන බල්ලගේ සද්ද ඕනේ නැහැ කියලා බල්ලගේ සද්ද අහන්න නැතුව බණ අහගෙන ඉන්න පුළුවන්ද? බෑ. එහෙම අහගෙන ඉන්න බෑ. එහෙමනම් ඒකෙන් තේරුම් ගන්න මොකද්ද? මට ඕන දේවල් මට ස්පර්ශ කරන්න බෑ. හේතුන් නිසා ස්පර්ශ වෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශයේ නිසා වේදනාව හට ගන්නවා. ස්පර්ශයේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙලා යනවා. දැන් මේවා කල්පනා කර කර ඉන්නකොට එකපාර වෙන පැත්තකට මානසිකාරය ගියාම එහෙන්නේ ස්පර්ශය හටගන්නේ. ස්පර්ශ කාය 6යිනේ. කාය සම්පස්ස, චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ස්පර්ශ කාය 6යි. ස්පර්ශ කාය 6යි. එතකොට මේ ස්පර්ශ කාය 6 ඇති වෙලා නැති වෙලා යනවා නිරන්තරයෙන්. නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යන ස්පර්ශ කාය 6ක් තමයි අපිට තියෙන්නේ. මේ ස්පර්ශ කාය 6 නිරතුරුව ඇති වෙලා නැති වෙලා යනවා නම් මට ඕන විදියට ස්පර්ශ කරන්නත් බැරි නම් මට ඕන විදියට වේදනාවක් හටගන්නේ නැහැ. ඇයි? වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා නම් ස්පර්ශය මගේ වශයෙන් නැත්තම් ස්පර්ශයට අනුව වේදනාව සමුදේ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙලා යනවා. මේවා සමුදේ වෙවි නිරුද්ධ වෙවි යනවා. මෙන්න මේ කතාව තේරුම් ගන්නවා වේදනාවේ. මොකද්ද? වේදනාව කියන එක ඇති වෙන්නේ හේතුන් සහිතවයි. හේතු රහිතව නෙමෙයි. හේතුන් සහිතව ඇති වෙන වේදනාව හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. ඕක තමයි වේදනාවේ කේන්ද්‍රගත කතාව. වේදනාවේ ඇත්ත කතාව ඔන්න ඕකයි. මොකද්ද වේදනාවේ ඇත්ත කතාව? හේතුන් නිසා හට ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙලා යනවා. එතකොට මේක දැනගන්නවා වේදනාව අනිත් එක තමයි ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. අන්න ඒක මතක තියාගන්න. වේදනාව නිරුද්ධ වෙනකොට ඉතිරි නැතුවයි පින්වත්නි වේදනාව නිරුද්ධ වෙලා යන්නේ. මේ කාරණේ දැනගන්නවා. එතකොට මේ සුඛ වේදනාවක් වුණත් එහෙමයි. දැන් මේ निराமிස වේදනත් එහෙමයි. දැන් බණ භාවනා කරනකොට निराமிස සුඛ වේදනාවක් හිත තුල සමුදේ වෙන්න පුළුවන්. නමුත් මනෝ සම්පස්සේ නිසා හටගත්ත සුඛ වේදනාවක් ඒක. මනෝ සම්පස්සජා වේදනා. මනසින් ධර්මයේ ස්පර්ශ කිරීම මත කර්මස්ථානයේ ස්පර්ශ කිරීම මත වේදනාව ඇති වුණා. මනසින් කර්මස්ථානයේ නිරුද්ධ වෙනකොට කියන භාවනාව නිරුද්ධ වෙනකොට භාවනාව නැගිට්ටට පස්සේ භාවනාව නිසා උපදුන සුඛ වේදනාව නැහැ.
එතකොට tie කියන්න පුළුවන් නෑ නැගිට්ටහමත් පොඩ්ඩක් තියෙනවා. ඒ නැගිට්ටහමත් අර මනෝ සම්පස්සේ තියෙන තාකල් තියෙනවා. ඊට පස්සේ ආයෙත් උයන්න ගියාට පස්සේ සුඛ වේදනාව නෑ. උයන වෙලාව නිසා ඊට පස්සේ ටීවී එක බලන්න ගියාම අර සුඛ වේදනාව නෑ. ටීවී එක දැකීම නිසා උද්ගත වෙන සුඛ වේදනාවයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ටෙලිනාට්‍ය බලනකොට ඒ දැක්ම නිසා ඇති වෙන සුඛ වේදනා දුක් වේදනා එතන උද්ගත වෙන්නේ. දැන් කෝ අර භාවනා කරනකොට තිබ්බ නිරාමිස සුඛ වේදනාව ඒක එතනම නිරුද්ධයි. එතනම නිරුද්ධයි. ඊතර නිරුද්ධ වුණේ ටිකක් ඉතුරු කරලාද නෑ. ඉතිරි නැතුව නිරුද්ධයි. වේදනාව ටික ඉතුරු කරන්නේ නෑ. ඒ වේදනාව එහෙමනම් එකක් දැනගන්න. ස්පර්ශේ නිසා තමයි සාමිස හෝ නිරාමිස හෝ කවර හෝ වේදනාවක් වුණත් උද්ගත වෙන්නේ. කවර වේදනාවක් උද්ගත වුණත් ඒ වේදනාව උද්ගත වෙන්නේ ඔන්න ඔය පටිපාටියටයි. මෙන්න මේක දැනගන්නවා. මේක දැනගත්තට පස්සේ මේ වේදනානුපස්සනාව කියලා කියන්නේ මේක ඉලක්ක කරගෙන භාවනා කරනවා. මේවා ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයන් විදියට හුදු නාම ධර්මයක් විදියට වේදනාව දකිනවා. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගලපගන්නේ මේක දැනගන්නකොටම සම්මාදිට්ඨිය. වේදනාව කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ හරි දැකීමනේ. ඔන්න හරි දැකීමට ආව මොකද්ද? වේදනාව මම වශයෙන් හෝ වේදනාව මගේ වශයෙන් හෝ වේදනාව මගේ ආත්මීය වශයෙන් හෝ ගන්න බෑ. වේදනාව තුල ආත්මීය ස්වභාවයක් පනවාගෙන පවරාගෙන කතා කරන්න බෑ. මොකද වේදනාව කියන එක නිරතුරුව ඇති වෙලා නැති වෙලා යන එකක්. නිරන්තරයෙන්ම වේදනාව ඇති වෙලා නැති වෙලා යනවා. ඒතර වේදනාව නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යනවා නම් වේදනාව කියන එක මගේ වශයෙන් තියෙන එකක් නෙමෙයි. හේතුන් නිසා උද්ගත වෙච්ච ඵල ධර්මයක් වේදනාව කියන්නේ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන දෙයක් වේදනාව කියන්නේ. එහෙමනම් කවර වේදනාවක් වුණත් ඔය සෙතම තමයි කියලා සම්මාදිට්ඨියටපත් වෙනවා. එතකොට සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ සම්මාදිට්ඨිය දැන් මෙයා මේ විදර්ශනා සම්මාදිට්ඨියක් එහෙම උපදවගත්ත කෙනෙක් නෙමෙයි. මෙයාට තේරෙනවා සුඛ වේදනාවත් දුක් වේදනාවත් අදුක්කම සුඛ වේදනාවත් කවර වේදනාවක් වුණත් ඇතිවි නැතිවි යන ස්වභාවයක් තියෙන්නේ. ඉතිරි නැතුව නිරුද්ධ වී යන ස්වභාවයක් තියෙන්නේ. හටගෙන නිරුද්ධ වෙලා නිවි යන වේදනාවක් තමයි මම නඩත්තු කරමින් ඉන්නේ කියලා යාට බොහෝම පැහැදිලිව වේදනාව ගැන ගැඹුරු නුවණක් පහළ වෙනවා. ඊට පස්සේ එයාට එතකොට දැන් තියෙන්නේ සම්මා දිට්ඨිය. මෙච්චර කල් හිතුවේ මටමයි දුක, මටමයි සැප, මමමයි විඳින්නේ, මටමයි මෙහෙම වෙන්නේ, ඇයි මම මේ විදියට විඳින්නේ කියලා වේදනාව මත මුසපත් වෙච්ච ජීවිතයක් තමයි කලින් තිබුණේ. දැන් මෙයාට තියෙන ඉබඳු ජීවිතයක් නෙමෙයි. දැන් මෙයාට තියෙන්නේ පින්වත්නි වේදනාව කියන එක ඇති වෙලා නැති වෙලා යන හුදු නාම ධර්මයක් හැටියටයි. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් විදිහටයි දැන් දකින්නේ. දැන් මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයට අයිති දෙයක් වේදනාව කියලා දකිනකොට මේ වේදනාව පදනම් කරගෙන එතනින් එහාට ගිහින් වේදනාව ස්පර්ශය නිසා ඇති වෙනවා කියලත් දන්නවා. මේක මේ විදිහට දැක්කට වැඩක් නැහැ. මේ විදිහට දැනගත්තට වැඩක් නැහැ. අනුපස්සනා කළ යුතුයි. තමා තුළ ඒ මොහොතේ ඇතිවෙන වේදනාව අනුපස්සනා කළ යුතුයි. ඒ අනුපස්සනා කරනකොට වැඩෙන්නේ සම්මා සමාධියයි. අනුපස්සනා කරනකොට වැඩෙන්නේ සම්මා සමාධිය. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා කියන පිළිවෙලට නෙමෙයි වැඩෙන්නේ ඇත්තටම. මේක වැඩෙන්නේ එහෙම. එතකොට කෙනෙක් කියන්න බෑ එහෙනම් සම්මා දිට්ඨිය මුලින්ම කිව්වේයි කියලා. පින්වත්නි මේ විදියට බලන්න නැතුව රේකීය විදියට සම්මා දිට්ඨි සම්මා සංකල්ප විදියට බලන්න නැතුව වටේට බලන්නයි ඕන. සම්මා දිට්ඨිය මැදින් තියාගෙන මොකද්ද සම්මා දිට්ඨිය? වේදනාව ඇති වෙලා නැති වෙලා යන දෙයක්. වේදනාව කියන්නේ ඇති වෙලා නැති වෙලා යන දෙයක්. ඇති වෙලා නැති වෙලා යන වේදනාවක් නිරන්තරයෙන්ම ඇති වෙලා නැති වෙලා යන වේදනාවක් නම් මා තුල ක්‍රියාත්මක වෙන්නේ ඒ බඳු වේදනාවක් තුල සැබෑවටම හරයක් ලෙස සැබෑවටම සාරයක් ලෙස ගන්න මොනවද තියෙන්නේ කියලා යාට යම් තාක් තේරෙනවා. ඒතර මේ වේදනාව ඉලක්ක කරගෙන වේදනානුපස්සනාව වඩන විදිය අපි වේදනානුපස්සනාව ගැන බණ කියද්දි කියලා තියෙනවා. එතකොට මේ වේදනාව පිළිබඳ වේදනාව හේතුන් සහිතව ඇති වෙන බවත් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන බවත් කර්මස්ථානයකින් තුල දකින්නකනේ වේදනානුපස්සනාව කියලා කියන්නේ.
වේදනානුපස්සනාව කියලා කියන්නේම සම්මා සමාධියට පින්වත්නි. වේදනාව තුල එයාට මේ පැහැදිලි අවබෝධය තුල සම්මා සමාධිය උද්ගත වෙනවා. ඒ සම්මා හොද්දට හිත සමාධිගත වෙනවා. සමාධිය තුලින් යාට පැහැදිලිව පේනවා ඇත්ත තමයි මේ වේදනාව මොහොතක්වත් පවත්වන්න බෑ. නිරන්තරයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියලා. එතකොට එතන සම්මා සමාධිය තියෙන්නේ. ඒතර මේ වේදනාව පිළිබඳ අනුපස්සනාත්මක ඥානය දැකගන්න හොද්දට ඒ තුලම සිහිය පිහිටවලා දෙනවා සම්මා සතිය විසින්. මොකද සම්මා සතිය කියන්නේම වේදනානුපස්සනාවටමයි. මොකද සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨානෙටනේ. ඒතර සතර සතිපට්ඨානේ දෙවෙනි එක තමයි වේදනානුපස්සනාව. ඒ කියන්නේ සම්මා සතිය කියන්නේම වේදනාව පිළිබඳ අනුපස්සනා කරන එකටමයි. එතනදී සම්මා සතිය වැඩෙනවා. ඒ සම්මා සතිය වැඩෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ විචිකිච්ඡා මොකක්වත් එන්නේ නැතුව තව දුරටත් සම්මා දිට්ඨියම හොඳට පොලිෂ් කරනවා. සම්මා දිට්ඨියම. ඇයි? සම්මා දිට්ඨියටම තමයි හරියට හොද්ද මැණික් ගලක් හම්බුණාට පස්සේ ඒක හොදලා ගත්තට පස්සේ තේරෙනවා මැණිකක් කියලා. දැන් හොදලා ගත්තට මැණිකක වටිනාකම මතු කරගන්න බෑ. ඉහළ වටිනාකමක් ගන්න නම් මැණික හොඳට ඔපදාන්න ඕන. එතකොට මැණික හොඳට උපදාන්න මැණික දිස්නේ ගහන්න පටන් ගන්නවා. එතකොට අර සම්මා දිට්ඨිය කියන මේ පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. පස්ස නිරෝධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වී යනවා කියන අර සම්මා දිට්ඨිය ඇති වුණාම ඒ සම්මා දිට්ඨිය තව දුරටත් පොලිෂ් කරනවා. කොහොමද සම්මා දිට්ඨිය හදලා දෙන්නේ? ඒ සම්මා දිට්ඨිය තුලින් යා දැක ගන්නවා මේ දුක මේ වේදනාව සුඛ වේදනාව හෝ දුක් වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව කියන එක උද්ගත වෙන්නේ නිකම්ම නෙමෙයි. වේදනාවට හේතු ස්පර්ශ වෙච්ච තැන්වල වේදනාව ඇති වෙනවා. එතනින් එහාට තවත් දෙයක් දැනගන්නවා. වේදනාව තුල සම්පූර්ණයෙන්ම සුඛ වේදනාවක් තුල තමන්ගේ ජීවිතය තුළ රාගානුසයත් වැඩෙනවා. අන්න තවත් දැනගන්න. සම්මා දිට්ඨිය තවත් හොඳටම දිස්නේ ගහන්න පටන් ගන්නවා. පටිඝානුසය කවර වේදනාවක් ඇති වුණත් පටිඝානුසය කියන ස්වභාවයේ කොතනක ඇති වුණත් ඇඬුවත් වැළපුණත් සෝසුසුම් හෙළුවත් පීඩාවටපත් වුණත් මේ කුමන ආකාරයක ස්වභාවයක් ඇති වුණත් ඒ ඇති වෙච්ච ස්වභාවය තුල පින්වත්නි එයාගේ ජීවිතය තුල එයාගේ අභ්‍යන්තර ජීවිතයේ තුල නිරන්තරයෙන්ම පින්වත්නි ඒ වේදනාව උද්ගත වෙනකොට ඒ වේදනාව තුල පටිඝානුසය කියලා අනුස්සයකුත් පෝෂණය වෙනවා. අන්න ඒකත් දැනගන්නවා. එතකොට මේ ඊට පස්සේ ඒක දැනගන්නකොට ඒ දැනගත්ත තැනක පින්වත්නි පුදුම වීරියක් ඇති වෙනව නෑ. මෙතනින්මයි අවබෝධය හදාගන්න තියෙන්නේ. මේ වේදනාව අවබෝධ කළොත් මුළු විශ්ව ධාතුවම නිර්වාණ ධාතුවම අවබෝධ කළා වෙනවා. ඒ නිසා කොහොම හරි කමක් නැහැ මෙතනින්ම අවබෝධය හදා ගන්න ඕන කියලා පුදුම වීරියක් ඇති වෙනවා. තව දුරටත් මේක දැනගන්න වීරියක් ඇති වෙනවා. ඔන්න සම්මා වායාමයක් ඇති වෙනවා. එතනින් පස්සේ Tamanට තේරෙනවා වේදනාව කියන එක ඇති වෙන්නේ ඇසින් අත්දකින ලෝකයේ තුලයි. චක්කු සම්පස්සේ පදනම් කරගෙනයි චක්කු සම්පස්සජා වේදනාව ඇති වෙන්නේ. සෝත සම්පස්සේ පදනම් කරගෙනයි සෝත සම්පස්සජා වේදනා ඇති වෙන්නේ. ගාන සම්පස්සේ නහයේ ස්පර්ශ වෙච්ච වෙලට නහයටයි ගඳ සුවඳයි හම්බුනාමයි ගාන විඥාන එකතුනාමයි මේ තුන එකතුවයි ස්පර්ශ වුණ නිසායි ගඳ සුවඳ නිසා සුඛ වේදනා දුක් වේදනා ඇති වෙන්නේ. Tamanට නහය වහ ගන්න වෙනවා නම් එතන දුක් වේදනාවක් තියෙනවා. මහා ඕලාරික අඬා වැටෙන්න තරම් දුකක් නැති වෙන්න පුළුවන්. නමුත් හිතේ හැකිලෙනවා ඒ වෙලාවට හිත. ජීවහා සම්පස්සේ දිවයි රසයයි ජීවහා විඥානය තුන එකතු වෙච්ච නිසායි රහ දැනෙන්නේ. ඒ රහ දැනෙනකොට ඒක සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ වශයෙන් අපි අල්ල ගන්නවා. එහෙමනම් එයා දැනගන්නවා මේ වේදනාව කියන ස්වභාවය හදලා දෙන ස්පර්ශේ නම් ස්පර්ශය පදනම් වෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන මෙන්න මේ සලායතන පදනම් කරගෙනයි. සලායතනික ලෝකය තුල තමයි මේ දුක කියන ස්වභාවය නිරන්තරයෙන් ඇති වෙන්නේ. නිරන්තරයෙන්ම ඇති වෙන්නේ. ඒකේ ශ්‍රාවකයාට පැහැදිලි නුවණක් පිහිටනවා. එතකොට යාට තේරෙනවා
ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින ලෝකයේ තුලම තමයි චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා වශයෙන් ඇති වෙන්නේ. එහෙමනම් මේ චක්කු සම්පස්සය තුල චක්කු කියන ස්වභාවය තුලත් සංවර වීමමයි වටින්නේ. ඇස සංවර කර ගැනීමමයි වටින්නේ. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසාය සංවරෝ සාදු සාදු සබ්බත්ත සංවරෝ සියලු තැන සංවර වීමයි වටින්නේ. මේ විදියට ඇස කන නාසය දිවකය මනස තුලින් නැවත නැවත රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම පැත්තටම හිත බැහැගත්තොත් හිත නැඹුරු වුණොත් එම ඊට අනුව තමයි රාගයට බර සුඛ වේදනා උද්ගත වෙන්නේ. ඒවා වෙනස් වෙනකොට පටිගයට බර දුක් වේදනා උද්ගත වෙනවා කියලා දැනගන්නකොට එයා තුල මූලික වශයෙන් අන්න තව දුරටත් සම්මාදිට්ඨියම දියුණු වෙනවා. මූලික වශයෙන් ආයතනවල සංයමයක් වටිනා බව තේරෙනවා. ඇස සංවර කරගන්න එක කන සංවර කරගන්න එක බොහෝම ශ්‍රේෂ්ඨ දෙයක් විදියට ඒ ශ්‍රාවකයාට පේන්න පටන් ගන්නවා. ඒ ශ්‍රේෂ්ඨ භාවයේ තුල පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අන්න සම්මා වාචාවද සම්මා ආජීවය ඔක්කොම මොකද වෙන්නේ මේ සලායතන සංයමයේ පිණිසයි මේ ටික ඔක්කොම ඇති කරගන්නේ. සම්මා වාචා කම්මන්ත ආජීව තමන් අත්දකින්න ලෝකේ ආජීවයේ පාරිශුද්ධියට හදා ගන්නවා. ඒ පාරිශුද්ධියට හදා ගන්නවා කියන්නේ මේ සලායතන වලම පිරිසුදු භාවයේ එක පැත්තක නියෝජනයක් තමයි තියෙන්නේ. මේවා හදා ගන්න සම්මා කම්මන්ත කාම සංකල්පනා පැත්තට යන්නේ. මොනවද කාම සංකල්පනා කියන්නේ? ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. මේවනි පංචකාම කියන්නේ. ඒතර දැන් බලන්න මේ ටිකේම ස්පර්ශ වෙලා තමයි විඳීම ඇති වෙන්නේ ආයතනවල. ඒ නිසා සම්මා කම්මන්ත කියන ස්වභාවයටපත් වෙනවා. මොකද කම්මන්තය තුල කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා වලට වැටෙන්නේ නැතුව පංචකාමයන් ඇස කන නාසය දිවකය කියන පදනම් කරගෙන කාමයන් අත්විඳිනකොට මනාපමනාපකම් ගොඩනගා ගන්නේ නැතුව ඉන්න විදියට සංයමයක් හදා ගන්නවා. ඔන්න ඊතුරු අංග ඔක්කොගේම උදව්ව හම්බ වෙනවා සම්මා කම්මන්තයේ සිට. එතකොට තව දුරටත් මොකද වෙන්නේ? පින්වත්නි බලපු තැන්වල සාමාන්‍යයෙන් නෙමෙයි බලන තැන්වලදී දිස්නි ගහන මණිකක් වගේ හොඳට දක්ෂ මේ මණික් උපදමන්නෙකුට මණිකක් හම්බුනොත් ඒ මණික මිල කරන්න බැරි විදියටම වටිනාකම මතුවෙන විදියටමයි යා උපදාන්නේ. අන්න උපදාන වගේ සම්මාදිට්ඨියම උපදැමෙනවා. ඔය අතර සම්මාදිට්ඨිය තුල උග්‍රතම අවදිය එනවා. උච්චතම අවස්ථාව. ඒ උච්චතම අවස්ථාව තමයි නිවීමේ සම්පූර්ණ අත්දැකීම ප්‍රත්‍යක්ෂ කරගන්න එක. නිවීමේ සම්පූර්ණ අත්දැකීම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. නිවීමේ සම්පූර්ණ අත්දැකීම ප්‍රත්‍යක්ෂ කරගන්නකොට ඒ ප්‍රත්‍යක්ෂ වෙච්ච තැනක පින්වත්නි එයාගේ අවබෝධය තහවුරු වෙනවා. අන්න ඔය විදියට බලනකොට වේදනාන් දැන් මේ අතෝ මතක් කරපු දෙවෙනි කාරණේ වේදනානුපස්සනාව ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගලපලා දෙන්න කියලා. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි ගැලපුවා. ඊළඟට මතක් කරලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිවිසීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිවිසෙන්න තියෙන සම්මාදිට්ඨිය. කොහොමද පිවිසෙන්නේ? මොකක් ගැන සම්මාදිට්ඨියද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ඇතිවීම නැතිවීම දකින්න එකමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ගැඹුරින් කතා කරොත්. සම්මාදිට්ඨිය කියන්නේ ඕක හතර තැනකින් දකින්න එකයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. රූපය මෙයයි, රූපේ ඇතිවීම මෙයයි, රූපේ නැතිවීම මෙයයි, රූපේ නිරුද්ධ කරන ප්‍රතිපදාව මෙයයි. ඔන්න චතුරාර්ය සත්‍ය පරයයන් පංචස්කන්ධය දිහා බලනවා. වේදනාව මෙයයි, වේදනාවේ ඇතිවීම මෙයයි, වේදනාවේ නැතිවීම මෙයයි, වේදනාවේ නිරෝධය සාක්ෂාත් කරන ප්‍රතිපදාව මෙයයි. සංඥා සංකාර විඥාන කියන්නේ මෙයයි, සංඥා සංකාර විඥාන සමුදය වෙන්නේ මේ විදියටයි, සංඥා සංකාර විඥානේ නිරුද්ධ වෙන්නේ මේ විදියටයි, සංඥා සංකාර විඥානේ නිරුද්ධ කරන්න ප්‍රතිපදාව මේකයි කියලා අර චතුරාර්ය සත්‍ය පරයයන් පංචස්කන්ධය බලනකොට සම්මාදිට්ඨිය උපදිනවා. සම්මාදිට්ඨියට පිවිසුනාට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉස්සරහට යන්න පුළුවන්. ඒකම තමයි වේදනානුපස්සනාව ඇසුරු කරගෙනත් අපි මෙතනදී පින්වත්නි පැහැදිලි කොට වදාලේ. ඊළඟට අහලා තියෙනවා ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාවලියක් නේ තියෙන්නේ. මාර්ගඵල ලබා ගැනීම අවම වශයෙන් සෝවාන් මාර්ගයට පිවිසීම හා සෝවාන් ඵලයටපත් වීමට ඵලයටපත් වීම පිණිස මේ කාරණා පදනම් කරගෙන මේ දේශනාව සිද්ධ කරන්න කියලායි කියලා තියෙන්නේ. පින්වත්නි මේ විදියට දකිනකොට සම්මාදිට්ඨිය තුල ස්ථාවර භාවයට අපි කියනවා ස්ථාවර භාවයට කියනවා සෝතාපන්න තත්වය කියලා.
නැත්තම් ස්ථාවර නෑ. තමන් තුළ දියුණු වෙච්ච ගුණධර්මී ඕන වෙලාවක බිඳ වැටෙන්න පුළුවන්. මොකද අද ගොඩක් අය මුලාවටපත් වෙනවා. සමහර ධ්‍යාන තත්ත්වයන් වලට හිතපත් වුණාට පස්සේ ධ්‍යානයකට හිතපත් වුණාම ධර්මයට අනුව බැලුවාම අපිට තේරෙනවා මුලාවටපත් වෙනවා. දැන් මම එහෙනම් මඟඵලලාභියෙක් වෙන්න ඇති කියලා. සමහර හාමුදුරුවෝ අවුරුදු 15 20 එක දිගට ඉඳලා තියෙන උන්වහන්සේලා ඒ වංචක ධර්මයේ කියන්නේ වංචාවකට ලාභ සත්කාර අපේක්ෂාවෙන් එහෙම කළා නෙමෙයි පින්වත්නි. උන්වහන්සේලාට හිතිලා තියෙනවා තව මේ රාග සිතුවිලි මාත්‍රයක්වත් උපදින්නේ නැහැ. ද්වේෂ සිතුවිලි මාත්‍රයක්වත් උපදින්නේ නැහැ. මෝහ සිතුවිලි මාත්‍රයක්වත් උපදින්නේ නැහැ. දැන් එහෙනම් මම මඟඵලලාභී කෙනෙක් වෙන්න ඇති කියලා උන්වහන්සේලා තුල යම් මුලාවක් තිබිලා තියෙනවා. අන්නේ මුලාව නිසාම තමයි සමහර අය මේ මුලාවටපත් උනේ අර ධානාසිතේ ප්‍රබල භාවය නිසා රාගය ඇති වෙන්නෙම නැහැ. පටිගය ඇති වෙන්නෙම නැහැ. ඒ නිසා රාගයේ පටිගය ඇති වෙන්නේ නැති විදියට මේ හිත නිවිලා. හැබැයි ඒ තුල ස්ථාවර භාවයක් නැහැ. తాවකාලික ප්‍රහාණයක් තියෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණයක් නැහැ. తాවකාලිකව ප්‍රහාණය වුණාම ඒකට මුලා වෙන්න පුළුවන් දැන් මං ස්ථාවරයි කියලා. එහෙම ස්ථාවර නැහැ. පංචස්කන්ධය තුල මේ විදිහටම උදය සහ වැය දකින්නකොට තමයි ශ්‍රාවකයාට සම්මාදිට්ඨියටපත් වෙන්න වෙන්නේ. ඒ බඳු සම්මාදිට්ඨියටපත් වෙච්ච ශ්‍රාවකයෙකුට පුළුවන් දුක නිමා කරගන්න, දුකෙන් නිදහස් වෙන්න. ඒ බඳු දුකෙන් නිදහස් වෙච්ච ශ්‍රාවක භාවයකට තමයි අපේ හිත පත් කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ පත් වෙනකොටම Tamanට මේ ස්කන්ධයන් පිළිබඳව සක්කාය දිට්ඨිය දුරු වෙලා යනවා. ස්කන්ධයන් පිළිබඳව තමා තුළ පවතින සක්කාය දිට්ඨිය බැහැර වෙලා යනකොටම ඒ බැහැර වෙච්ච තැනක පින්වත්නි ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ ධර්මාවබෝධය තුළ ස්ථාවර වෙනවා. සක්කාය දිට්ඨිය අයින් වෙලා යනකොට ඒ කියන්නේ කාමරාග පටික ඒවා වෙනදා ඒවා තියෙනවා. කාමය, පාටිගය, රාගය මේවා නැත්තේ නෑ. මේවා තියෙනවා. නමුත් පින්වත්නි එයා තුල ස්ථාවර භාවයක් තියෙනවා. සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසය කියන සංයෝජන තුන නැහැ. ඒ සංයෝජන තුන නැති වෙන්න සම්මා දිට්ඨිය ප්‍රතිවේද කරන්න ඕන. වේදනාව ඇසුරු කරගෙන මේ අත්තු මාතෘකාව දීලා තියෙන්නේ. නමුත් වේදනාව ඇසුරු මේ කවර තැනකින් උනත් ධර්ම අවබෝධයේ පැත්තට එන්න පුළුවන්. නමුත් පොදුවේ ඊටාම වැදගත් ප්‍රශස්ත කතාව තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම පිළිබඳ චතුරාර්ය සත්‍ය පරයයන් බලන එක. ඒ කියන්නේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන ඥාන හතර ඉදිරියෙන් තියාගෙන රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාන කියන ඒවා හඳුන ගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ දුකක් විදියට දකිනවා. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන දුකක් විදිහට දකිනවා. රූප වේදනා සංඥා සංකාර දුක ඇති වෙන්නේ කවරක් නිසාද කියලා මේවා ඇති වෙන විදිහක් දකිනවා වෙන් වශයෙන්. වෙන් වශයෙන් බලන්න ඕන කියන්නේ දැන් රූපය ඇති වෙන්නේ ආහාර, කර්මයේ, ඍතුව, චිත්තේ නිසා, වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා, සංඥාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා, සංකාරය ඇති වෙන්නේ ස්පර්ශය නිසා, විඥානය ඇති වෙන්නේ නාම රූප නිසා කියලා වෙන් වශයෙන් බලනවා. එතකොට දුක ඇති වෙන හේතුව විදියට යා දකින්නේ රූපය කියන්නේ දුකක්. රූපේ නම් වූ දුක ඇති වෙන්න බලපෑවේ ආහාරයයි ඇති උනේ කියලා දකිනවා. වේදනාව කියන්නේ දුකටම කියන වචනයක්. වේදනාව ඇති වුණ ස්පර්ශය නිසා කියලා දකිනවා. සංඥාව කියන්නේ දුකට කියන වචනයක්. සංඥාව ඇති වුණ ස්පර්ශය නිසා කියලා දකිනවා. විඥානේ මේ සංකාරය කියන්නේ දුකට කියන වචනයක්. සංකාරය ඇති වුණේ දුක ඇති වුණ සංකාර දුක ඇති වුණේ වෙන කවර දෙයක්වත් නිසා නෙමෙයි ස්පර්ශය නිසා කියලා දකිනවා. විඥානේ කියන්නේම දුකට කියන වචනයක්. විඥානේ ඇති වුණේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා දකිනවා. එහෙමනම් දුක ඇතිවීමට හේතුව නිරුද්ධ කරනවා නම් ඒ නිරුද්ධ කිරීම පිණිස ප්‍රතිපදාව මොකද්ද බලනකොට හැම තැනින්ම කැරකිලා එකම තැනකට එනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අන්න එතනට හිතපත් කරගත්තට පස්සේ යාට පුළුවන් හිත සම්පූර්ණ කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස මේ ධර්මය පරිහරණය කරන්න පුළුවන්. හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස